හරියටම හරියටම අපි 2019 ගන්න කලින් කාලේ අපි මුදල් පොත සමානයි කියලා මම පෙන්නුවා. දැන් එහෙනම් අපි පාස් පේපර්ස් ගන්නකට යමු 2019 ඒකල් ගන්නට. දැන් එහෙනම් මම ස්ක්‍රීන් එක ගන්න 2019 පේපර්. 2019 රුජු ක්‍රමයට තමයි හදන්නේ කියලා තියෙන්නේ. සමහර වෙලාවට අපිට දෙන රුජු ක්‍රමයට හදන්න එහෙම කියලා සමහර වෙලාවට දෙන්නේ නැහැ. අපි හිතලා හදන්නේ. ඒ හිතලා හදන හැටිත් මම කියලා දෙන්නම් කොහොමද හිතලා හදන්නේ කියලා. හරි ඉතින් 2019 ඇවිල්ලා තියෙන්නේ අන්තිම ගාන. හරි. 6 අයන්න ආයන්න 6 අයන්න ආයන්න කියන්න තමයි මුදල් ප්‍රකාශනය ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔන්න දීලා තියෙනවා මුදල් ප්‍රකාශනය. ඔන්න අහගන්න ගාන මම විස්තර කරන්න කොහොමද මේ ගාන අපි පැහැදිලි කරගන්න කියලා. මුලින්ම සීමිත නිහඬ පොදු සමාගමේ වත්කම් සහ වගකීම් ශිෂ්‍ය පහත ආදී වේ. වත්කම් සහ වගකීම් ශිෂ්‍ය ඔන්න බලා ගන්න දැන් මෙහෙම තමයි ගණන් ගන්නේ. 2019 වෙනද ලැබිය යුතු දැන් තියෙනවා ඔන්න මෙතනින් ඔයාලා හොඳටම අවබෝධ කරගන්න මේක තමයි ආරම්භක ශේෂය. මේක අවසාන ශේෂය. ඔයාලා මේ දෙක බදලව ගත්තොත් වැඩේ අමාරුයි. හරි. මම හැමදාම කියන එක 1 2 කියලා දාගන්න ලේසි වලට. හරි මේක පළවෙනි ශේෂය මේක දෙවෙනි ශේෂය. සමහර අය මේක පළවෙනි ශේෂය ගන්න මේක දෙවෙනි ශේෂය ගන්නවා සම්පූර්ණ මුළු ගානක් පැරදි. හරි. එහෙනම් මුලින් මේක තේරුම් ගන්න 2031 දිනට මේ ශේෂය මේ ආරම්භ ශේෂය මේ අවසාන ශේෂය. සීමිත නිහඬ පොදු සමාගම වත්කම් වගකීම් ශේෂ පද පරිදි විය. හරි. එතකොට වෙනද ලැබිය යුතු දෑ ණය ගැති යුරෝ 2,50,000 1,80,000 වෙනද ගෙවිය යුතු දෑ හරි 1,10,000 1,40,000 ගෙවිය යුතු මෙහෙයුම් වියදම් තියෙනවා 15,000යි අවසාන ශේෂය 15,000 ආරම්භ ශේෂයක් නැහැ. ඊට පස්සේ මුදල් හා සමාන දෑ අවසාන ශේෂය අපිට හොයාගන්න පුළුවන් මම කලින් ගන්න හොයලා පෙන්නුවා ආරම්භ ශේෂය දීලා 1,20,000 හරි. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට කියවන්නේ යන ඉස්සර ගන්න තේරුම. 2019 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අවසන් වර්ෂය තුලදී මෙම සමාගමේ පහත ගණන් සිදු වේ. සමහර අයට පේපරේ නැත්නම් පොඩ්ඩක් පේපරේ තියෙන කෙනෙක් ෆොටෝ එකක් ගන්න බෝඩ් එකට දානවා. පේපරේ නැති එකේ බලන්න මම මේ ගන්න බෝඩ් එක හදපුවා ෂෙයාර් ස්ක්‍රීන් එක නතර කරනවා. හරි. එක් වර්ෂයේ සඳහා 2019 3:31 දිනෙන් අවසන් වර්ෂය තුලදී මෙම සමාගම පහත ගණන් සිදු වේ. වාර්ෂික සඳහා මුළු විකුණුම් සහ ගැනීම 1200 සහ 15,000ක් විය. සියලුම ගැනීම සහ විකුණුම් ණය පදනම මත සිදු කරේ. හරි. සියලුම ගැනීම සහ විකුණුම් ණය පදනම මත වෙන්නේ. හරි. හරි එහෙනම් අපි දෙවෙනි එක කියලා ඉස්සරහ යනවා. වර්ෂය තුල වෙළඳ නායකයන්ගෙන් ලබා දුන් මුදල් වට්ටම. ඒ කියන්නේ මේ කියන්නේ දුන් වට්ටම ගැන. නම් ඔයාලා ලියන්න මේ දුන් වට්ටම ගැන තමයි කියන්නේ. මොන වරහන් තුල ලියනවා දුන් වට්ටම කියලා. ඊට පස්සේ කියනවා ෂෙයාර් වීම ඇතුළත් වර්ෂය තුල වර්ෂය සඳහා මෙහෙයුම් වියදම 95,000. හරි මේ ගාන මාත් එක හදමු. මම හදන්නම් ඉස්සෙල්ලා කියවන්න ඉස්සෙල්ලා. ෂෙයාර් සඳහා ෂෙයාර් ඇතුළත් වර්ෂය සඳහා අදාළ මෙහෙයුම් වියදම 95,000. ෂෙයාර් ඇතුළත් ෂෙයාර් නැතුව එතකොට 60,000. හරි. ෂෙයාර් ඇතුළත් මෙහෙයුම් වියදම තියෙනවා 95,000. ඊට පස්සේ තියෙනවා වර්ෂය සඳහා පොලිස් සහ ආදායම් බදු 25,000 65,000ක් වර්ෂය තුල ගෙවූ පොලිස් සහ ගෙවූ බදු පිළිවෙලින් 20000යි 75,000යි. හරි. මේ වර්ෂයට අදාළ ප්‍රමාණය 25,000 65,000 ගෙවලා තියෙන්නේ 200,000 75,000. වර්ෂය තුල ගෙවන අතුරු ලාභ 60,000යි. හරි. ඊට පස්සේ අපිට කියනවා වර්ෂය තුල සමාගම රුපියල් 20,000 බැගි සාමාන්‍ය කොටස් 30,000 නිකුත් කරලා ලදී. කොටස් නිකුත් කිරීම සඳහා රුපියල් 20,000 සංචිත ප්‍රාර්ථනා කිරීමක් තුලත් හරි ඒක අපි කනහන නෝට කරමු. වර්ෂය තුල විපාක ණය වලින් 2,20,000 සමාගම විසින් පියවාරිත හරි 2018 සමාගම නව මෝටර රථයක් නිර්දී ගන්න ගැන ඇත 80,000 ලාභයෙන් හරි ඒක LKS 16 මම LKS 16 මාසයක් කරලා හරි ඒක LKS 16 දී උපුණා වෙනවා
තව ගිණුම් ටිකක දැනුම. ඒ කියන්නේ මූල ප්‍රකාශන දැනුමත් මෙතනදී උපමනා වෙනවා. හරි. මම මූල ප්‍රකාශන දැනුමත් අල්ට තියෙනවා. හරි. ඒකත් පොඩ්ඩක් උපමනා වෙනවා. හරි. එහෙනම් අපි මුලින්ම බලමු අවශ්‍ය දේ මොකක්ද කියලා. අහන්නේ මොකක්ද අපි? සමහර වෙලාවට තමයි දෙන්නේ ඔයාලට රුජු ක්‍රමයේද වක්‍ර ක්‍රමයේද හරි. මේ ගානෙන් දෙනවා LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රමිතිය LKS 7 මුදල් ප්‍රකාශන. මට කලින් කියන්න අමතක වුණා මේකේ ප්‍රමිතිය LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන හදන ප්‍රමිතිය LKS 7 මම ඔයාලට පැනග්‍රාම් සංග්‍රහව දාලා දුන්නේ සංග්‍රහය තියෙනවා LKS 7 මම ඒක වෙනම කරන්නම්. හරි LKS 7 ප්‍රමිතිය අනුව 2019 3:31 දී අවසන් වර්ෂයේ සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මෙහියුම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සඳහා රුජු ක්‍රමයේ බලදා කරන්න. රුජු ක්‍රමය තමයි බලදා කරන්නේ කියලා කියන්නේ අපිට රුජු ක්‍රමය. හරි. මෙතනදී දීලා තියෙන සමහර ගණන් වල දෙන්නේ නැහැ අපි හිතන්න ඕනේ මේක කොහොමද හදන්නේ දේශ ක්‍රමය මොකද්ද රුජු ක්‍රමයද වක්‍ර ක්‍රමයද කියලා. එහෙනම් හරි අපි එහෙනම් දාන්නේ ඉස්සෙල්ලාම රුජු ක්‍රමයට අහන්නේ. රුජු ක්‍රමයට ආකෘතිය ගහගන්න. ආකෘතිය ගහගත්ත මම ආකෘතිය ගහලා තියෙන්නේ බෝඩ් එකේ. ක්‍රමය දීලා නැත්නම් කොහොමද බලාගන්නේ? ඒක බලා ගන්න පුළුවන්. හරි මම කියන්නේ ඒක බලා ගන්න පුළුවන් විදිය. ඒ කියන්නේ දැන් වක්‍ර ක්‍රමයක් කරලා තමයි ඒක කියන්නේ. දැන් සාමාන්‍ය වක්‍ර ක්‍රමයක් කරලා තමයි ක්‍රමය බලා ගන්න. හරි. ක්‍රමය දීලා නැත්නම් කොහොමද බලාගන්නේ? ඒක වක්‍ර ක්‍රමයක් කරලා තමයි කියලා දෙන්න වෙන්නේ. ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි. මම ඉස්සරහට කියලා දෙන්නම් මේ පළවෙනි දෙක ගන්න හින්දා අපි මේක ඉස්සෙල්ලා හදලා ඉස්සෙල්ලාම රුජු ක්‍රමයට ආකෘතිය දාගන්න. හරි. මම ෂෙයාර් ස්ක්‍රීන් එක නතර කරනවා. එහෙනම් පේපරේ 2019 වෙනි ගාන පේපරේ අර බලා ගන්න ෂෙයාර් ස්ක්‍රීන් එක මම නතර කරනවා. හරි. එහෙනම් ආකෘතිය ගහගන්න. මම ආකෘතිය ගහලා තියෙන්නේ බෝඩ් එකේ. හරි. මම ඔයාලට පැහැදිලි කරන්න කොහොමද ආකෘතිය දෙන්නේ කියලා. හරි. හරි. මම ආකෘතිය පැහැදිලි කරන්නේ. බෝඩ් එකේ දෙනවනේ. හරි. ඔන්න මෙහෙම කියාකාරකම්. කලින් අපි තමයි ඉස්සෙල්ලම මාතෘකාව කියන දෙයක්ම ලියන්න සීමිත නිහාල් පොදු සමාගමේ රෝල් එකක් අරන් උඩින් ලියන්න සීමිත නිහාල් පොදු සමාගමේ 2019 3:31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා උඩින් ලියන්න. ඒ ලියන එකටත් ලකුණක් දෙනවා. හරි. එහෙනම් ඒකත් ලියන්න අනිවාර්යෙන්. සීමිත නිහාල් පොදු සමාගම 2019 3:31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඒකත් ලියන්න අනිවාර්යෙන්. හරි. උඩින් ඒක ලියලා ආකෘතිය ගන්න පටන් ගන්න. හරි. ආකෘතිය ගන්න ඉස්සෙල්ලා ගන්නවම ආකෘතිය ගන්න. සින්තනි හාල් සමාගම 2019 3:31 දිනේ අවසන් වර්ෂයේ සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මම කිව්වා මේක මුදල් පොත්ට සමානයි. තව ඒලවලට තියෙන තව මාස දෙකයි. දැන් මේ එතනදිම මේක ඔලුවට දාගන්න. ආයේ මේක ඔලුවට දාගන්න තියාගන්න එපා. මෙතනදිම මේක ඔලුවට දාගන්න ඔලුවටම ගන්න. හරි මේකම ආයෙ බලන්න තියාගන්න එපා. ආයෙ වීඩියෝ එක බලන්න ඒක වෙනම කතාවක්. හරි ඔලුවට ගන්න මෙතනදිම. හිතන්න ඔයා මේක පුළුවන්. මේක පුළුවන් වාට කරන්න. මෙතනදිම පුළුවන් වාට කරන්න. ඔයාගේ ඉන්දේ විශ්වාසය දිනන පුළුවන්. හරි? ඔයාගේ ඉන්දේ විශ්වාසය නම් මේක පුළුවන්. හරි එහෙනම් ආපිටේ ගාලා මම හිතනවා බෝඩ් එක පේනවා කියලා. බෝඩ් එක පේනවද? මම හිතනවා පේනවා කියලා. හරි. එන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා තියෙනවා. ඊට පස්සේ අපිට විකුණුම් තියෙනවා. ණයයට ලැබීම් තියෙනවා. අපිට ගැනුම් තියෙනවා. ඊට පස්සේ මම මෙතන මූලක් අත්දැක කලින් වගේම තමයි. ආකෘතිය වෙනසක් නැහැ. කලින් වගේම තමයි. ඊට පස්සේ අපිට ගැනුම් තියෙන කලින් ආකෘතිය බලලා බලුවොත් ඔයාලට ගන්න පුළුවන්. අපිට ගැනුම් තියෙන රුජු ක්‍රමයෙන් ඉඳලා ණයකින් ගෙවීම තියෙනවා. මෙහෙයුම් කියනවා. ඊට පස්සේ මෙහෙයුම් වලින් කිස්තර අපිට කියන්න බෑ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මොනවා එළියද කියලා. ජනිතද ඒකෝ කියලා අපිට නිශ්චිතම කියන්න අමාරුයි. මෙහෙයුම් වලින් ජනිත වෙන්නත් පුළුවන්, ඒකෝ වෙන්නත් පුළුවන්. මේක මෙතන කිස්තරක් කියලා යන ප්‍රශ්නයක් තමයි. හරිද? මෙහෙයුම් වලින් ජනිත වෙන්නත් පුළුවන්, ඒකෝ වෙන්නත් පුළුවන්. මෙහෙයුම් වලින් කිස්තරක් මුදල් ප්‍රවාහය ගෙවූ බදු තියෙනවා, ගෙවූ පොලි තියෙනවා. වරහන් කරාම මෙතන ඊට පස්සේ මෙහෙයුම් වලින් කිස්තරක් සුද්ධ මුදල් ප්‍රවාහය. ඒකම තමයි. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් කියලා මූල හයක් විතර තියන්න. ආයෝජන ක්‍රියාකාරකම් කියලා මූල හයක් විතර තියන්න. මූල ක්‍රියාකාරකම් කියලා මූල හයක් විතර තියන්න. මූල ක්‍රියාකාරකම් කියලා මූල හයක් විතර තියන්න. වර්ෂය තුළ විස්තර සුද්ධ මුදල් ප්‍රවාහය 2014 මුදල් හා සමාන 2019 මුදල් හා සමාන මේ ශේෂ කියලා. හරි එහෙනම් ගාන තියාගන්න මම
ගාන ෂෙයා කරන්නේ නැහැ ස්ක්‍රීන් එක ෂෙයා කරොත් බෝඩ් එක පේන්නේ නැහැ වීඩියෝ එකේ. ඒ හින්දා මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නේ නැහැ. ඔයා ගාන තියාගන්න. ගාන තියෙන එක්කෙනෙක් පොඩක් කොටයක් ගාලා ගෲප් එකට කොටක් දාන්න නැති එක්කෙනෙක්ට ප්‍රයෝජනයක් තියෙනවා. නැත්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරන් පුළුවන් වැඩි එකක් නැහැ. දැන් එකක් කියලා විලාස ගන්න. ඒගොල්ලන් accounting papers කියලා ගියවහම ඩවුන්ලෝඩ් වෙලා එනවා. හරි. හරි එහෙනම් හරි. එහෙනම් අගල අහු කියලා ගන්නකො. හරි. ආපු දෙක ගන්න මම තව විනාඩි 5ක් විතර දෙන්නම්. ආපු දෙක ගන්න ප්‍රශ්නයක් තියෙනවා මෙසේජ් එකට. හරි මෙහෙම ක්‍රියාවලියම මත් පිට විතුණු ණයගෙදි ලැබීමක් පිට ගැනුම් අකුදේ නකලන්නේ. මෙහෙම ක්‍රියාවලියම මත් පිට විතුණු ණයගෙදි ලැබීමක් පිට ගැනුම් ණයගෙදි මෙහෙම වියදම් මෙහෙම වලින් විස්තරක් සුද්ධ නෙමෙයි මුදල් දුවයි ගෙවුම්බදු ඉවපොලි මෙහෙම වලින් විස්තරක් සුද්ධ මුදල් දුවයි ආයතන ක්‍රියාකාරක මූල 6ක් විතර තිබ්බම මූලික ක්‍රියාකාරක මූල 6ක් තිබ්බ වාර්ෂික තුල විස්තරක් සුද්ධ මුදල් දුවයි දායකයන්ගේ මුදල් දුවන සමාන දෙලස් තහනම් ප්‍රතිසම් මුදල් සමානද හරි ලකුණු 20ක් දීලා තියෙනවා මේ ගානේ හරි ලකුණු 20ක් මොනනම් බලන්න පේපර් එක ගන්න ලකුණු 20 හරි මම හිතනවා අපිට ගන්න තව වෙලාවකට හොඳයි හරි මම හිතනවා අපිට ගානේ ඉවරයි කියලා හරි මම හිතනවා අපිට ගානේ ඉවරයි එහෙනම් අපිට ගානේ ඉවරයි අපි ගානට යනවා හරි ගානේ මම කියුවා හරි එහෙනම් ඉස්සෙල්ලාම යනවා මම ගානට පොඩ්ඩක් ෂෙයා කරනවා හරි ගානේ ගත්තම ඔන්න ගාන බලා ගන්න සිද්ධ දිනාපුර සමානව වත්තම් සමවාවකේ විශේෂ කීපයක් පාද වර්ගයේදී ඉස්සෙල්ලාම අපි මේ කෙලේ ඉතින් තොරතුරු වල යන්න කලින් අපි මෙතන මුදල් ශේෂ්‍ය ලියනවා. කියන්නේ දැන් මෙතන මොනවා ගාන හරියක් ගමු මුදල් හා සමාන දෑ. මුදල් සමාන දෑ. ආරම්භ සූත්‍රයේ දීලා තියෙනවා මෙතන 120ක්. 120ක් රුපියල් 10 වලින් මේ ගාන හදනවා. හරි. 120යි මෙයාලා දෙකේ රුපියල් 120 ආරම්භ ශේෂ්‍ය. එහෙනම් මම ආරම්භ ශේෂ්‍ය මුලින්ම දානවා. හරි. ආරම්භ ශේෂ්‍ය මුදල් හා සමාන දෑ ආරම්භ ශේෂ්‍ය මුලින්ම දානවා මෙන්න මෙතන ආරම්භ ශේෂ්‍ය එක මෙන්න මෙතන මුදල් හා සමාන දෑ ආරම්භ ශේෂ්‍ය හරි මුදල් හා සමාන දෑ ආරම්භ ශේෂ්‍ය 120යි 120යි හරි ඒතර මෙතනින් ඔයා කොටු කරන්න අපිට මේක හොයාගන්න පුළුවන් මේක හොයාගන්න පුළුවන් අර තුන ශේෂ්‍ය එකතු කරලා මේක හොයාගන්න පුළුවන් හරි ඊට පස්සේ අපි යනවා ඔයාලා කියන ගානත් එක්ක තියාගන්න ගානත් එක්ක ඔයා බලා ගන්න කොහොමද මේ කරන්නේ කියලා ගානත් එක්ක පොඩක් බලා ගන්න හරි එහෙනම් අපි යනවා ඉස්සරහට හරි ඊට පස්සේ මේකෙදී අහන්නේ මුදල් හා සමාන දෑ කියලා අපේ ගිණුම් ටිකක් ගහ ගන්න වෙන හේතුව අපිට මුදලින් ලැබිච්ච ටික අපිට හොයාගන්න වෙනවා සාමාන්‍යයෙන් අපිට කියන්නේ නැහැ මුදලින් මෙච්චරක් ලැබුණා කියලාදී ලැබින් මෙච්චරයි නැහැ ලැබින් මෙච්චරයි කියලා අපිට දෙන්නේ නැහැ ගන්න ඒක අපිට ගිණුම් ගහලා අපිට හොයාගන්න වෙනවා ඒ හින්දා අපි ගිණුම් ගහලා හොයාගන්න වෙනවා ඒක ඒ හින්දා අපි බලමු දැන් ගිණුම් ගහලා කොහොමද ඒක හොයාගන්නේ කියලා හරි ගිණුම් ගහලා අපිට හොයාගන්න වෙනවා ඒ හින්දා මම ගිණුම් ටිකක් ගහ ගන්නවා මේ පැත්තෙන් ගිණුම් ටිකක් ගහ ගන්නවා ඔයාලත් ඒ ගිණුම් ටිකක් ගහ ගන්න හරි ඊට පස්සේ අතිරේක තොරතුරු වලින් තමයි මම පටන් ගන්නෙ ඉස්සලා මම ගිණුම් 4ක් විතර ගහ ගන්නම් 4ක් වගේ තමයි අපිට ඕන වෙන්නේ හරි ගිණුම් 4ක් විතර මම ගහ ගන්නවා පොඩියට ඔයාලත් වෙන වෙලට තමයි මේ කරන්න ඔක්කොම ගිණුම් 4ක් විතර මම ගහ ගන්නවා ඔයාලත් මාත් එක්කම ගිණුම් 4ක් විතර ගහ ගන්න ඉස්සර මුලින් කියන්නේ 2019 ඒල් කියලා ලියන පටන් ගන්න මම කිව්ව නැහැ කලින් 2019 ඒල් කියලා දාලා පටන් ගන්න
මම ගිණුම් 4ක් විතර දැනට දාගන්නවා. ඉස්සරහට ඕනම තව දාගන්න. හරි. ඉස්සෙල්ලම අපි වෙළඳ ලැබිය යුතු දෑ ණය ගැතියෝ වෙළඳ ලැබිය යුතු දෑ ණය ගැතියෝ වෙළඳ ලැබිය යුතු දෑ ණය ගැතියෝ වෙළඳ ලැබිය යුතු දෑ කියන පළවෙනි ගිණුම නම් කරලා හේතුව වෙළඳ ලැබිය යුතු දෑ වලින් ණය ගැති ලැබීම හොයාගන්න වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ කියලා දාගන්නවා පළවෙනි ගිණුම. හරිද? දෙවෙනි ගිණුම දාගන්න වෙළඳ ගෙවිය යුතු දෑ ණය හිමියෝ. දෙවෙනි ගිණුම දාගන්න වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ දෙවෙනි ගිණුම දාගන්නවා පළවෙනි ගිණුම වෙළඳ ලැබිය යුතු දෑ පොඩි නම් පේන්නේ නැත්නම් පළවෙනි ගිණුම මම දාගත්තේ වෙළඳ ලැබිය යුතු දෑ දෙවෙනි ගිණුම වෙළඳ ගෙවිය යුතු දෑ. ඊට පස්සේ අපි ගිණුම් ටික ඊට පස්සේ එන ටික දාගමු. ඊට පස්සේ මම උඩින්ම මම ගන්නවා හරි වෙළඳ ලැබිය යුතු දෑ ශේෂ ටික හැමම මම අරන් දාගන්නවා ආරම්භ ශේෂය අවසාන ශේෂය. මේ පේපරේ උඩින්ම තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා ආරම්භ ශේෂය තියෙනවා 180යි. ආරම්භ ශේෂය තියෙනවා 180යි. ආරම්භ ශේෂ රුපියල් 180යි. අවසාන ශේෂය 2,50,000යි. අවසාන ශේෂය 2,50,000. වාගේ 2,50,000. මම ආයි කියනවා උඩින්ම තියෙන වෙළඳ ලැබිය යුතු දෑ කියලා වෙළඳ ලැබිය යුතු දෑ කියලා ආරම්භයේ තියෙනවා 1,80,000යි. උඩින්ම තියෙන වෙළඳ ලැබිය යුතු දෑ කියලා ආරම්භයේ තියෙනවා 1,80,000යි. අවසානයේ තියෙනවා 2,50,000යි. මම වෙළඳ ලැබිය යුතු දෑ ගිනුම්නේ දාගන්න හේතුව අපිට ණයගැති ලැබීම් හොයා ගන්න ඕනේ. ඒ ගානේ දීලා නැහැ ඩිරෙක්ට් හරි ලැබීම් හොයා ගන්න. මේ විදිහට ගිනුම ගන්න තමයි ණයගැති ලැබීම් හොයා ගන්න. හරි. හරි. එහෙනම් මේක දාගන්න ඉස්සෙල්ලා. ආයි කියනවා වෙළඳ ලැබිය යුතු දෑ වල ආරම්භ ශේෂය 1,80,000යි අවසාන ශේෂය 2,50,000යි. මම ආරම්භ ශේෂය මෙතනින් ඊගේ කියලා දාගත්තා. අවසාන ශේෂය මෙතන හේතුව ඒක වක්කම් වෙළඳ ලැබීම් දෑ කියන වක්කම් අපිට ලැබෙන්න ඕනේ. වක්කම් අර පැත්තේ ශේෂය ඒකට අර පැත්තේ කියනවා අපිට ආරම්භ ශේෂය 1,80,000 ශේෂය දාගන්න. හේතුව අපිට ණයගැති ලැබීම අපිට හොයා ගන්න වෙනවා. ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු දෑ වල කාර්යයන් මයික් එකක් කරගන්න ප්‍රශ්නයක් නම් අහන්න පුළුවන්. හරි. වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය වල තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා. හරි. ඔය පේපර් එකත් එක්ක පොඩ්ඩක් බලා ගන්න. 1,40,000යි 1,10,000යි. හරි. 1,40,000යි වෙළඳ ගෙවිය යුතු දෑ කියන වගකීම් වර්ගයේ. හරිද? ඔතන බෑච් ශේෂය තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ කියලා ආරම්භ ශේෂය තියෙනවා 1,40,000. 140යි. අවසාන ශේෂය තියෙනවා වගකීම් වර්ගයේ මම කියනවා. හරි. අවසාන ශේෂය තියෙනවා 1,10,000. මේ ශේෂ ටික දාගෙන අපි ඉස්සරහට යනවා. අපි මේක තොරතුරු හරි සලකලා අපි ඉස්සරහට යනවා. ඊට පස්සේ අපිට කියනවා ගෙවිය යුතු මෙහෙයුම් වියදම් අත් ඊට පස්සේ අපි මෙහෙයුම් වියදම් කියනමක් ගහ ගන්නවා. ගෙවිය යුතු මෙහෙයුම් වියදම් තියෙනවා ආරම්භයේ හිස්තන. හරි. ගෙවිය යුතු මෙහෙයුම් වියදම් කියන වගකීම් වර්ගයේ කිව්වා ගෙවිය යුතු මෙහෙයුම් වියදම් මම තුන්වෙනි කිව්වනක් කරනවා. ගෙවිය යුතු මෙහෙයුම් වියදම් හරි. ඒක වගකීම් වර්ගයේ කියනවා. හේතුව වගකීම් වර්ගයේ කියනවා ගෙවිය යුතුයි. ඒ හින්දා බරපැත්තෙන් ශේෂයක් වෙනවා. ආනන්ද ශේෂයක් නැහැ කියලා දෙනවා. අපි ඉරිකෑල්ලක් ගහලා අවසාන ශේෂය විතරයි අපිට දෙන්නේ. ආදාර බලගන්න. අවසාන ශේෂය දෙනවා අපිට 15යි රුපියල් 1000. හරි මම මුලින්ම කිව්වොත් වෙළඳ ලැබිය යුතු දෑ ආරම්භ ශේෂය 180යි අවසාන ශේෂය 2,50,000 180යි 150යි ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ ණය හිමියෝ ආරම්භ ශේෂය 1,40,000යි අවසාන ශේෂය 1,10,000යි. මේ ගෙවිය යුතු මෙහෙයුම් කියලා ආරම්භ ශේෂය කියලා කියනවා අවසාන ශේෂය 15යි 15යි රුපියල් 1000යි 15යි කියලා දෙවුවා. හරි. හරි එහෙනම් ඒකත් දෙවුවා. ඊට පස්සේ අපි යමු ඉස්සරහට හදාගෙන යමු. ඊට පස්සේ අතරේක තොරතුරු අංක 1. හරි. අතරේක තොරතුරු අංක 1. අතරේක තොරතුරු අංක 1. නොස්පීක් ගේ මයික් එක මිත්‍යා. Musik main kita hari yang
ඊට පස්සේ දැන් අපි අතර එක තෝරනවා ශේෂ ටික දාගත්තා මෙන්න බලන්න ශේෂ ටික 1,80,000 වෙනගේ ලැබී යුතුද 2,50,000 ප්‍රශ්න 40000 1,10,000 ඊට පස්සේ ශේෂය ඊට පස්සේ වර්ෂයේ සඳහා මුළු විකුණුම් සහ ගැනුම් පිළිවෙලින් 1,100යි 5,50,000යි බලන්න සම්පූර්ණයෙන්ම ණය සහ ගැනුම් ණය පදනම මත සිදු කරලා තියෙන්නේ. ණය පදනම සිදු කරලා නම් හරි විකුණුම් ණයට විකුණුම් කොහොමද අපි වාර්තා කරන්නේ? ඉස්සෙල්ලා ඒක ඉගෙන ගන්න ණයට විකුණුම් සහ ණයට ගැනුම් කොහොමද වාර්තා කරන්නේ? ඒක ඔයාලා දන්නවා. හරි ඒක ඔයාලා දන්නවා ණයට ගැනුම් සහ ණයට විකුණුම් වාර්තා කරන විදිය. හරි ණයට ගැනුම් ණයට විකුණුම් තියෙනවා 1,100යි. මේ ගාන බලා ගන්න ණයට ගැනුම් තියෙනවා 1,100යි. හරි ණයට විකුණුම් තියෙනවා 1,100යි. ණයට ගැනුම් තියෙනවා 555යි. හරි වර්ෂය සඳහා මුළු විකුණුම් සහ ගැනුම් පිළිවෙලින් 1,100යි 5,50,000යි. සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනම මත සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනම මත ණයට තමයි සිදු වෙන්නේ. එතකොට ණයට විකුණුම් අපි වාර්තා කරන්නේ වෙනද ලැබිය යුතු දැන්. ඒ කියන්නේ ණය ගැතියෝ හර විකුණුම් කිරීම බෑ. ණය ගැතියෝ හර විකුණුම් කිරීම බෑ. ණය ගැතියෝ හර විකුණුම් කිරීම බෑ. ණය ගැතියෝ හර ණය ගැති පාලන කිරීම හර විකුණුම් කිරීම බෑ. ණය ගැති පාලන කිරීම හර විකුණුම් කිරීම බෑ. ණය ගැති පාලන කිරීම හර විකුණුම් කිරීම බෑ. වෙනද ලැබිය යුතු දැන් කිරීම හර විකුණුම් කිරීම බෑ. හරිද? විකුණුම් කිරීම අපි දාන්නේ නැහැ. විකුණුම් කිරීම අපිට ඕන වෙන්නේ නැහැ. ඔක්කොම ණයටනේ. හරි එතකොට මෙතනින් විකුණුම් කියලා ලියලා අපි දා ගන්නවා කීයද 1,200 හරි විකුණුම් කියලා 1,200 හේතුව වෙළඳ ලැබිය යුතු දැන් විකුණුම් කිරීම හර හරි ණයගැතියෝ හර ණයගැති පාලන කිරීම හර විකුණුම් කිරීම බැර ණයගැති පාලන කිරීම හර විකුණුම් කිරීම බැර ණයගැති පාලන කිරීම හර විකුණුම් කිරීම බැර විකුණුම් කිරීම අපිට ඕන වෙන්නේ නැහැ හේතුව අපිට ණයගැති ලැබීම හොයාගන්න තමයි ඕන හරි ඊට පස්සේ ණයට ගැනුම් වාර්තා කරන්න ණයට ගැනුම් 550යි ණයට ගැනුම් වාර්තා කරන්නේ ණය හිමි පාලන කිරීම බැර ගැනුම් කිරීම හර ගැනුම් කිරීම හර ණය හිමි පාලන කිරීම බැර ගැනුම් කිරීම හර ණය හිමි පාලන කිරීම බැර ගැනුම් කිරීම හර ණය හිමි පාලන කිරීම බැර වෙනද ගෙවිය යුතු දෑ බැර ගැනුම් කිරීම හර හරිද හරි මම දෙතුන් පාරක් කිව්වා මතක් මෙතනින් ගැනුම් කියලා 5,50,000 550 ගැනුම් කියලා 550 හරි ගැනුම් කියලා 550 මෙතන ගැනුම් කියලා 550යි 550යි රුපියල් 1000න් 550 හරි එතකොට මම ආයි කියනවා ඒක ණයට විකුණනකොට අපේ ණයගැති භාවය වැඩි වෙනවා ණයගැති පාලනය කිරීම හර 1,200 විකුණුම් කිරීම බැහැ හරි ණයට ගන්නකොට අපේ ගෙවිය යුතු ප්‍රමාණය වැඩි වෙනවා ගැනුම් කිරීම හර ණයගැති ණය හිමි පාලනය කිරීම බැහැ වෙනද ගෙවිය යුතු දැන් විතර 550යි හරි ඒ දෙක අපි දාගත්ත එතකොට පළවෙනි අතිරේක තොරතුරු අංක 1ට හරියක් දැම්මා අතිරේක තොරතුරු අංක ඉවරයි හරියක් දැම්මා අතිරේක තොරතුරු අංක ඉවරයි ඒකට හරියක් දාන්න හරි ඊට පස්සේ අපි යන් දෙවෙනි එකට හරි දෙවෙනි එක අපින් කියනවා वर्षය තුල ණයගැතියන්ට ලබා දුන් මුදල් වට්ටම ණයගැතියන්ට ලබා දුන් මුදල් වට්ටම ඒ කියන්නේ දුන් වට්ටම ගැන කියන්නේ මේ දුන් වට්ටම ගැන කියන්නේ දුන් වට්ටම ගැන තමයි මේ අපිට කියන්නේ දුන් වට්ටම අපි කොහොමද වාර්තා කරන්නේ දුන් වට්ටම් ගිණුම හද දුන් වට්ටම් ගිණුම හද ණයගැති පාලන කිරීම බැර දුන් වට්ටම් ගිණුම හද ණයගැති පාලන කිරීම බැර ණයගැතියන්ට වට්ටමක් දුන්නාම දුන් වට්ටම් ගිණුම හද ණයගැති පාලන කිරීම බැර දුන් වට්ටම් ගිණුම හද ණයගැති පාලන කිරීම බැර එතකොට දුන් වට්ටම් කියලා මම දානවා හේතුව අපි ණයට ණයගැතියන්ගෙන් ලද මුදල් තමයි හොයාගන්නේ දුන් වට්ටම කියලා දාගෙන දුන් වට්ටම් කියලා 30යි අනිත් දිනෙම අපිට ඕන වෙන්නේ නැහැ එතකොට අපිට මෙතනින් මතුවෙනවා ණයගැතියන්ගෙන් ලැබෙන අපි පස්සේ දෙක එකතු කරගන්නවා හරි එකතු කරලා ෂෙයාර් කරලා මුදල් ලැබිච්ච ගාන ණයගැතියන්ගෙන් ලැබිච්ච ගාන මෙතනින් මතුවෙනවා ඒක හොයාගන්න තමයි මේ විචාර දේවල් කරේ හරි දුන් වට්ටම් 30ක් දාලා මෙතනින් දුන් වට්ටම් 30ක් දාලා මුදල් කියලා මෙතනින් කොටු කරගන්න පස්සේ අපි මේක එකතු කරලා බැලන්ස් කරමු හරි අන්තිමට ඒක කරමු හරිද එහෙනම් ඊට පස්සේ තුන්වෙනි අතිරේක තොරතුරු අංක 3 අතිරේක තොරතුරු අංක 3 අතිරේක තොරතුරු අංක 3 කියන්නේ අපිට අතිරේක තොරතුරු අංක 3න් අපිට කියනවා 35000ක ෂෙයර්ද ඇතුළත් මුළු මෙහෙයුම් වියදම් 95යි 35000ක ෂෙයර්ද ඇතුළත් මුළු මෙහෙයුම් වියදම් 95000යි මුළු මෙහෙයුම් වියදම් 95000යි 35000 ෂෙයර්ද ඇතුළත් හරි
හොඳට මතක තියාගන්න මුදල් ප්‍රවාහවල ෂය ගන්න. ෂය ගන්න හේතුව ෂය මුදල් ප්‍රවාහයක් නෙවෙයි. ෂය මුදලින් ගෙවන ගෙවීමක් නෙවෙයි. අපි කරන වෙන් කිරීමක්. ඔන්න හොඳට මතක තියාගන්න මුදල් ප්‍රවාහවල මොකද කියනවා? මුදල් ප්‍රවාහවල ෂය ගිනු ගන්න නැහැ. හේතුව ෂය මුදලින් කරන ගෙවීමක් නෙවෙයි. ෂය කවදාවත් අපි මුදලින් ගෙවන්නද නෑ. අපි ලාභයෙන් කරන වෙන් කිරීමක්. හරිද? හරි. එහෙනම් අපි බලමු මෙහිම වියදම් ඔක්කොම තියෙනවා 95යි. 95යි. මෙහිම වියදම් තියෙනවා 95යි. මේකේ ෂය තියෙනවා 35. ෂය නැතුව මෙහිම වියදම් තෝර කීයද? 70. මෙහිම වියදම් මුදලින් ගෙවන්න පුළුවන් මෙහිම වියදම් තියෙන්නේ 70. හරිද? අර මම ආයෙ කියනවා ෂය මුදල් ප්‍රවාහයක් නෙවෙයි. අපි මුදල් ප්‍රවාහවල ෂය ගණන් ගන්න නැහැ. ඒක මුදලින් ගෙවන අපි ආදාළ ෂය මුදල් පොතට දැම්මේ නැහැ. මුදල් පාලනයකට ෂය දැම්මේ නැහැ. මුදල් පාලනයකට දැම්මේ නැහැ. හරි. ෂය දැම්මේ නැහැ මුදල් පාලනයකට. ෂය කියන්නේ 95යි. මේ මෙහිම වියදම් ඔක්කොම 95යි. මේකෙන් තියෙනවලු ෂය 35ක්. ෂය තියෙනවලු වෙනම ෂය තියෙනවලු 35ක එක මුදල් මේක නෙවෙයි. මුදලින් ගෙවන වියදමක් නෙවෙයි. අතන මුදලින් ගෙවන මෙහෙයුම් වියදම අපිට එන්නේ 70යි. හරි? සම්පූර්ණ මෙහෙයුම් වියදම එන්නේ වර්ෂයට අදාළ මෙහෙයුම් වියදම. වර්ෂයට අදාළ මෙහෙයුම් වියදම එන්නේ 60යි. එතකොට දැන් මෙතෙන්දී තමයි මූලික ප්‍රකාශන දැනුම ඕනේ වහට. මේ රුපියල් 60 මේ රුපියල් 60 හරිද? ආදායම් ප්‍රකාශනය හර අදාළ ගිණුම බැර අපි කියවලා මෙතනදී අරන් යනවා. එතකොට මූලික ප්‍රකාශන දැනුම ඕනේ වෙන්නේ මෙතනදී. අපි මෙතනදී මේක ආදායම් ප්‍රකාශනයට අරන් ගිහිල්ලා තියෙනවා 60. අපි වියදම් ගිණුම ආදායම් ප්‍රකාශනයට අරන් යන්නේ වියදම් ගිණුම බැර ආදායම් ප්‍රකාශනය හරි. මේ වියදම් ගිණුම බැර ආදායම් ප්‍රකාශනයට අපි වියදම් ගිණුම පියවන ආදායම් ප්‍රකාශනයට අරන් යන්නේ වියදම් ගිණුම බැර ආදායම් ප්‍රකාශනය හර. ඒ වියදම් ගිණුම බැර ආදායම් ප්‍රකාශනය හර. ඒ වියදම් ගිණුම බැර ආදායම් ප්‍රකාශනය හර. ඒ හින්දා මේ 60 වර්ෂයට අදාළ ප්‍රමාණය අපි හොයා ගන්නවා මුදලින් ගෙවපු ගාන. හරි? ඒක හොයා ගන්නවා මුදලින් ගෙවපු ගාන. නමුත් වර්ෂයට අදාළ ප්‍රමාණය දාලා තමයි මුදලින් ගෙවපු ගාන හොයාගන්නේ. හරිද? අපි මුදලින් ගෙවපු ගාන මුදල් පදනම වල 60 හදන්නේ. මේක අපි හදලා තියෙන උපචිත පදනමක්. උපචිත පදනමකට තමයි 60 අරන් තියෙන්නේ. දැන් අපි මේක මුදල් පදනමට හරවන්න අපි මේක පියවල තියෙන්නේ ආදායම් ප්‍රකාශනය හර මෙහෙම වියදම් බැර. එතකොට හර පැත්තේ මුදල් කියලා කොටු කරලා කියන්නේ අපි පස්සේ එකතු කරලා නම්. හරි. හරි මම ආයෙත් කියනවා ඒක. මේක මෙහෙම වියදම් තියෙන 95. හරි ඒක ඇතුලේ ෂෙයාර් තියෙනවලු 35000. ෂෙයාර් වියදමක් හැටියට අපි ගන්න නැහැ. හේතුව ෂෙයාර් මුදල් ප්‍රමාණයක් නොවේ. මෙහෙම වියදම තියෙනවා 60යි. මෙහෙම වියදම තියෙනවා 60යි. මෙහෙම වියදම තියෙනවා 60යි. මේ මෙහෙම වියදම ආදායම් ප්‍රකාශනයේ ගිහිල්ලා තියෙන්නේ. ආදායම් ප්‍රකාශනය හර මෙහෙම වියදම් බැල. ඒ කුචිත පදනමත් වාර්තා කරන්නේ. නමුත් අපි මේ මුදල් පදනමේ යටතේ ගන්න ඕනේ. යෙවිය යුතු මෙහෙම වියදම් ගිහින් ආරම්භ විශේෂයක් නැහැ. අවසානයේදී 15යි 60ක් දාන පැත්තේ තියෙනවා. මුදල් තියෙන හර පැත්තේ අපි කොටු කරලා තියෙනවා. හරි? එහෙනම් මේක කොටු කරලා තියාගන්න. එහෙනම් රෝමි දක්කම් 3ක් හරි. රෝමි ලක්කම් 3ටත් හරියට දාන්න. ඊට පස්සේ රෝමි ලක්කම් 4න් අපිට කියනවා වර්ෂය සඳහා පොලි සහ ආදායම් වතු වියදම් පිළිවෙල 25000යි 65000. හරි. ඒ වර්ෂයට අදාළ ප්‍රමාණය. ඒ උපචිත පදනම යටතේ කියනවා වර්ෂය සඳහා පොලි සහ ආදායම් වතු වියදම්. ඒ වර්ෂයට අදාළ ප්‍රමාණය උපචිත පදනම යටතේ අපි ආදායම් ප්‍රකාශනයට උපචිත පදනම යටතේ අද උපචිත පදනම යටතේ පොලි 25යි. ගෙවු උපචිත පදනම යටතේ පොලි 25යි. බදු වියදම 65යි. නමුත් අපි ගෙවලා තියෙන අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කරන්නේ ගෙවු පොලි සහ ගෙවු බදු විතරයි. මේක අපිට අදාළ නැහැ. හේතුව උපචිත පදනම යටතේ ගන්න එක අදාළ නැහැ. අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට යටතේ ගන්නේ මුදල් පදනමට. මේ දෙක තමයි ඕනේ. ගෙවු පොලි සහ ගෙවු බදු. ගෙවු පොලි සහ ගෙවු පොලි තියනවා 20ක්. ගෙවු බදු තියනවා 75යි. ගෙවු බදු තියනවා 75යි. ගෙවු පොලි තියනවා 20යි. හරි? ඒක තමයි අපිට ඕනේ. හරි එහෙනම් ඒකත් මම
මේකට දානවා ගෙවූ පොලි තියෙනවා 20යි. ගෙවූ පොලි තියෙනවා 20යි. ගෙවූ බදු තියෙනවා 75යි. වර්ෂයට අදාළ ප්‍රමාණය නෙවෙයි අපිට ඕනේ. ගෙවූ ප්‍රමාණය. වර්ෂයට අදාළ ප්‍රමාණය ගන්න උපචිත පදනම යටතේ වර්ෂයට අදාළ ප්‍රමාණය ගන්න උපචිත පදනම යටතේ. දැන් අපි හදන්නේ මේ මුදල් පදනම. හොඳට අහගන්න. දැන් අපි හදන්නේ මුදල් පදනම. අපි මුදලින් ගෙවූ ප්‍රමාණය විතරයි ගන්නෙ. උපචිත පදනමට තමයි අරක ගන්න. වර්ෂයට අදාළ ප්‍රමාණය. හරි? දැන් අපි මුදල් පදනමට 75යි ගෙවූ බදු ගෙවූ පොලි කියනවා 20යි. හරිද? ඒකට හරියට දැම්මා. ඊට පස්සේ පස්වෙනි එකෙන් කියනවා අපිට වර්ෂය තුල ගෙවන ලද අතුරු ලාභාංශ. මං කිව්වා අතුරු ලාභාංශ මොකටද අපි ගෙවන්නේ? ලාභාංශ ගෙවන්නේ කොටස් හිමියන්ගෙන් කොටස් නිකුත් කිරීම නිසා තමයි ලාභාංශ ගෙවන්නේ. ලාභාංශ ගෙවන්නේ කොටස් හිමියන්ට, ඒ කියන්නේ කොටස් නිකුත් කළා. එතකොට ඒක මූල්‍ය වලට යන්නේ. කොටස් නිකුත් කළා ඒ කොටස් හිමියන්ට තමයි ලාභාංශ ගෙවන්නේ. කොටස් නිකුත් කළා. එතකොට මූල්‍ය සම්පාදනය කරගන්න මාර්ගයක් තමයි ඒක. ඒතර බලන්න වර්ෂය තුල ගෙවන්න ලද මුළු අතුරු ලාභාංශ 60යි. මම ඒක මූල්‍ය ක්‍රියාකාරකම් වල අතුරු ලාභාංශ ගෙවීම කියලා 60ක් වරහන් කරනවා. 60ක් වරහන්. හරි අතුරු ලාභාංශ ගෙවීම. මූල්‍ය ක්‍රියාකාරකම් වල අතුරු ලාභාංශ ගෙවීම 60ක් වරහන් කරන්න. මූල්‍ය ක්‍රියාකාරකම් වල අතුරු ලාභාංශ ගෙවීම 60ක් වරහන් කරන්න. හරි එතකොට එකක් තියෙනවා. හරි ඒක බලමු අපි. එහෙනම් මාත් එක්කම කරනවා කියලා මම හිතනවා. හරි දාන ඕනගෙන මම ආයෙ උත්තර කරනවානේ. ඒක දෙයින් ප්‍රශ්න ඕන ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. ඉස්සරහට හොඳට අහගන්න. වර්ෂයේ තුල සමාගම එකක් 20 බැගින් සාමාන්‍ය කොටස් රුපියල් 30000 නිකුත් කරලා ලදී. වර්ෂයේ තුල සමාගම එකක් 20 බැගින් සාමාන්‍ය කොටස් 30000ක් නිකුත් කරලා ලදී. මේවා කොටස් වල සංචිත ප්‍රාග්ධනය කිරීමක් ඇතුළත් විය. ඉතිරි කොටස් සඳහා මුදල් ලැබී ඇත. හරි මෙන්න මේක හොඳට අහගන්න. හරි අවධානත් එක්ක ඉන්න බෝඩ් එකට යනවා. මම මේකේ මේ ෂෙයර් ඉස්සරහට ඕන වෙනවා දේපල පිළියෙත් කරන ගිණුමට ගන්න. ඒක තමයි ෂෙයර්. මේක මතල මම ඉතින් මතිනවා මෙතන මතල ගන්නවා ඒක. හරි. එහෙනම් ගැළපීමක් කරගන්න. අපිට කියනවා රුපියල් 20000 බැගින් සාමාන්‍ය කොටස් 30000ක් නිකුත් කරලා. එහෙනම් 20 බැගින් සාමාන්‍ය කොටස් 20 බැගින් සාමාන්‍ය කොටස් 30000 ඔක්කොම ලක්ෂ 6යි නේද? ලක්ෂ 6යි. ලක්ෂ 6යි රුපියල් 20 බැගින් සාමාන්‍ය කොටස් 30ක් නිකුත් කළා. රුපියල් 20 බැගින් සාමාන්‍ය කොටස් 30ක් නිකුත් කළා. එතකොට රුපියල් 20 බැගින් සාමාන්‍ය කොටස් 30000ක් නිකුත් කළා. ඔක්කොම වටිනාකම ලක්ෂ 6යි. ඊට පස්සේ තව කතාවක් කියනවා විදිහ. නිකුත් කරලා දෙමෙම කොටස් නිකුත් කිරීමේදී ලක්ෂ 2ක් සංචිත ප්‍රාග්ධනිත කිරීමක්. ඒ කියන්නේ සංචිත ප්‍රාග්ධනිත කිරීමක් කියන්නේ සමාගම් කරනකොට මේක ඕන වෙනවා. එක්ක පොදු සංචිතයෙන් මාරු කරනවා. හරිද? ලක්ෂ සම්පූර්ණයෙන් 6ක් නිකුත් කළාට හරිද? මේක සම්පූර්ණයෙන් මුදලින් ලැබිලා නැහැ. හරි මේක ඇතුලේ සංචිත ප්‍රාග්ධනිත මේක සමාගම් වල අපි ඉගෙන ගමු. සමාගම් හදනකොට ඉතින් කියලා දෙන්නම්. ඊළඟට අපි සමාගම් පාඩම් කරන්නේ. හරි සාමාන්‍ය මුදල් කොහොමද කරන්නේ සමාගම් හදලා මම පොඩ්ඩක් පස්සට දැම්ම ඉඳ පොඩ්ඩක් හරිද සංචිත ප්‍රාග්ධනිත කිරීම කියලා කියන්නේ අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ සංචිතය අඩු කළා ඒක මුදලින් ගෙවන්නේ හරිද දැනට මෙතනින් සංචිත ප්‍රාග්ධනිත කිරීම අඩු කරගන්න ලක්ෂ 2 වේගකින් ඒක මුදලින් නෙවෙයි කරන්නේ සංචිතය ප්‍රාග්ධනිත කිරීමක් කරන්නේ එතකොට මේ කොටස් නිකුත් කරලා තියෙන්නේ ලක්ෂ 4යි හරි
ලක්ෂ 6ක් කොටස් නිකුත් කරාට ලක්ෂ 6ක් කොටස් නිකුත් කරාට ලක්ෂ 6ක් කොටස් නිකුත් කරාට මේකෙන් ලක්ෂ 2ක් සංචිත ප්‍රාර්ථනයට කරලා නමුත් මුදලින් කොටස් නිකුත් කරලා තියෙන්නේ මුදල් ලැබිලා තියෙන කොටස් නිකුත් මුදල් ලැබිලා තියෙන්නේ කොටස් නිකුත් මුදල් ලැබිලා තියෙන්නේ කොටස් නිකුත් කළ මුදල් ලැබිලා තියෙන්නේ ලක්ෂ 4යි ඒක දාන්නේ මූල්‍යවල ලක්ෂ 4 දාන්නේ මූල්‍යවල කොටස් නිකුත් මුදල් ලැබි කොටස් නිකුත් මුදල් ලැබි කොටස් නිකුත් කළ මුදල් ලැබි මම ඒ ගැන මේ පැහැදිලි කරනවා 400 ධන ඒ කියන්නේ මුදල් ලැබෙනවා හරි ධන වරහන් කරන්නේ අපි හරි ඔන්න ආයෙ බලා ගන්න 20 කොටස් 30000ක් නිකුත් කළා ඒකෙන් නම් සංචිත ප්‍රාර්ථනිත කරලා ලක්ෂ 2ක් ඒ හින්දා අපි මේ දෙක අඩු කරලා සංචිත ප්‍රාර්ථනිත කරනවා කියන්නේ අපිට තියෙන පොදු සංචිතය හරි රටාවන් ලාභය හරි ඒ සංචිතය ප්‍රාර්ථනිත කරලා කොටස් නිකුත් කරනවා ඒකදී මුදල් සම්බන්ධ වෙන්නේ නැහැ මුදල් සම්බන්ධ වෙන්නේ නැහැ ඒක ඒ වෙලාවේදී මම කියලා දෙන්නම් එතන මුදල් සම්බන්ධයක් වෙන්නේ නැහැ ඒ හින්දා අපි ඒකෙන් අඩු කරනවා ලක්ෂ 2ක් එතකොට කොටස් නිකුත් කරලා තියෙන මුදලින් කොටස් නිකුත් කරලා තියෙන ලක්ෂ 4යි ඒක මම මූල්‍ය වෙන කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල් කියලා 400ක් දැම්ම රුපියල් 1000 වෙයි. හරිද? එහෙනම් ඒක ලියා ගන්න. ඊට පස්සේ ඒක ලියා ගන්න ඉස්සෙල්ලා අරකට පොඩි නෝට් එකක් දාන්න පිළිවෙලට. ආරක 20000 30000 වැඩි කරලා මේකත් දාන්න. ඊට පස්සේ අපිට කියනවා වර්ෂය තුල දිගුකාලීන ණය වලින් කොටසක් පියවීම සඳහා 220 සමාගම් විසින් ගෙවන්න. දිගුකාලීන ණය පියවල 220යි දිගුකාලීන ණය පියවල 220යි දිගුකාලීන ණය පියවල 220යි දිගුකාලීන ණය කියන්නේ මූල්‍ය සම්පාදනය කියන මාර්ගයක්. ඒකේ ණය පියවල කියන්නේ මූල්‍ය වල අඩු කරන්න උන 220ක්. මොන මං අඩු කරලා පෙන්නන්නම් ණය පියවීම. ඔන්න බලන්න. ණය ගෙවුණයි 220ක් අඩු කරන්න. ඔයාලට ඕල් නැති ඔන්නේ මම හිතන පොඩි ඉඩ ප්‍රමාණයක් තියාගත්තේ ඔයාලට ඕල් නැති. ගෙවුණයි 220ක් අඩු කරන්න. ණය ගෙවලා 220ක් එච්චරයි මුල්‍ය වල. ගෙවුණයි 220ක්. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි මේක DPU. හරිද? දෙබල පිළිතුරු කරනවා කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා උලක් කියන එකක් නැහැ. DPU. හරි. දෙබල පිළිතුරු කරනවා කරලා ඇවිල්ලා තියෙන උලක් කියන එකක් නැහැ වාට. ෂෙයා කරලා න්යාය. මේක ගන්න ෂෙයා එකස් 16න් ඇවිල්ලා තියෙන එකෙන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉස්සෙල්ලා මේකට අපි ගිණුමක් දාගමු. හරි. ඉස්සෙල්ලා මම කියවලා එන්න. ෂෙයා ස්ක්‍රීන් එකේ කියවලා එන්න. ඇවිල්ලා ගිණුමක් දාගන්න. හරිද? හරි. හරිද? දැන් එහෙනම් මම ඉස්සෙල්ලා මේ කියවලා එන්නම් 2018 4යි 1 දින සමාගම විසින් නව මෝටර රථයක් අත්පිට මුදලට මිලදීගෙන ඇත. 2018 4යි 1 දින සමාගම විසින් නව මෝටර රථයක් අත්පිට මුදලට මිලදීගෙන ඇත. හරිද? හරි. අපි ඒක මාක් කරගමු. අත්පිට මුදල මිලදීගෙන ඇත. එදින රුපියල් 80000ක ලාභයක් සහිතව කාර්ය අනුපකරණයක් 250000 උපකරණයට විකුණා ඇත. හරි. ඒකත් කරමු. ඊට පස්සේ මෙම ගනුදෙනුව හා ෂෙයාර්වල සුද්ධ ප්‍රතිඵලයක් ලෙස මෙම ගනුදෙනුව හා ෂෙයාර්වල සුද්ධ ප්‍රතිඵලයක් ලෙස වර්ෂය තුළ දේපල පිළිවෙත හා උපකරණ වල ධාරණ වටිනාකම 205කින් ඉහළ වස් ඇත. ධාරණ දේපල පිළිවෙත හා උපකරණ වල ධාරණ වටිනාකම 205කින් ඉහළ වස් ඇත. හරි. ඒකත් අපි මේ කරමස්ය ස්ක්‍රීන් එක කරලා බෝඩ් එක යනවා දාලා බලන්න. හරි. හරි. එහෙනම් දේපල පිළිවෙත හා උපකරණ කියලා මම මේක දේපල පිළිවෙත හා උපකරණ කියලා කිව්වම දානවා. මෙතන ගිනුම දාගන්න මෙන්න තියෙනවා මම මේ ගිනුම මෙතන දාගන්නවා. හරි. තව ලොකු කරලා ගොඩක් පෙන්නන්න ඕනේ බලන්න. ඒ ගිනුම දානකොට හරි. ඒ ගිනුම ගන්නවා ආයෙත් ගිනුම දාගන්න හරි. ඒ ගිනුම ගන්නවා හරි. DPU කියලා ගිනුම ගන්න. බලන්න තියෙද්ද උපකරණ. හරි. දේපල පිළිවෙත උපකරණ. හරි. එතකොට දේපල පිළිවෙත උපකරණ කියලා අපි බලමු මේ ගාන කොහොමද අපි විසඳගන්නේ කියලා. හරිද? හරි. මම දැන් දේපල පිළිවෙත උපකරණ ගිණුම ගහගෙන යන්න කියලා මම හිතනවා. ඊට පස්සේ මේකෙන් කියනවා 2018 4යි 1 නම් මම ගිණුම ආරක්ෂිතයක් දා ගන්නවා.
ගිණුම් කාලච්ඡේදයක් දාගන්නවා මම මෙතන. හරි. ඔයාලා ලොකුවට දාගන්නවා මම මෙතනින් දාගන්නවා ගිණුම් කාලච්ඡේදයක් පොඩියට. හරි. 2018 19 තමයි අපි ගිණුම් කාලච්ඡේදය විශ්ය කරන්නේ 2018 19 තමයි අපි ගිණුම් කාලච්ඡේදය අපම පොඩියට ගහන් ඉන්නවා. එතකොට ඒකෙන් කියනවා සමාගමේසේ නාම මෝටරත්වයක් අත්පිට මුදලට මිලදී ගෙන ඇත. හරි. මෙදා අත්පිට මුදලට නාම මෝටරත්වයක් මිලදී ගෙනලුවා. ඒකෙන් වටිනාකමක් අපිට කියන්නේ නැහැ. එදා අත්පිට මුදලට මෝටරත්වයක් මිලදී ගෙනලුවා. ඒකේ වටිනාකමක් අපිට කියන්නේ නැහැ. හරි. ඒ හින්දා අපි මුදල් කියලා කොටු කරලා නාම මෙතන. මුදල් එතකොට මේ හර පැත්තෙන් එපයි දෙවල මේක තිබු කරන හර පැත්තෙන් එපයි මුදල් කියලා දෙන්නේ නැහැ. එතකොට මිලදී ගත්තාම මුදල් පානින් බැර දෙපට දෙක මොකද හර. එතකොට හර පැත්තෙන් කොටු කරලා ගහන්න අපිට වටිනාකමක් දෙන්නේ නැහැ මේක. ඒ හින්දා 2014 එක දින මෝටර රථයක් අත්පිට මුදලට මිලදී ගෙන ඇත. හරි. මෝටර රථයක් අත්පිට මුදලට මිලදී ගෙන ඇත. හරි. මෝටර රථයක් අත්පිට මුදලට මිලදී ගෙන ඇත. 2019 4 1 විසින් නම් මෝටර රථයක් අත්පිට මුදලට මිලදී ගෙන ඇත. එදිනම රුපියල් 80000ක ලාභයක් සහිතව කාර්යාල උපකරණයක් අත්පිට මුදලට විකුණා ඇත. හරි. එදාම අපිට කියනවා ඔන්න පිරිවේ අදුකලා සමුචිතස්සේ අපිටම තමයි කාර්යාල උපකරණ විකුණනකොට හැදුවේ. ධාරණකය ඊට පස්සේ සාධාරණකය විකුණන ගන්න. හරි. හරි. ඊට පස්සේ යාලා කියනවා එදාම රුපියල් 80000ක ලාභයක් සහිතව 250000ක අත්පිට මුදලට විකුණුවා. 80000ක ලාභයක් සහිතව 80000ක ලාභයක් සහිතව 250000ක අත්පිට මුදලට විකුණුවා. හරි 80000ක ලාභයක් සහිතව. හරි එතකොට මේකේ ධාරණකය බලන්න ධාරණකය කීයද? 170යි තමයි ධාරණකය. මම ඒක ආයෙත් පැහැදිලි කරන්නම්. මෙයාලා කියනවා හරිද මොකද දාගන්න. එදාම කියනවා අපේ 2014 එක දින නාම මෝටර රථයක් අත්පිට මුදලට මිලදී ගෙන ඇත. 2014 එක නාම මෝටර රථයක් අත්පිට මුදලට මිලදී ගෙන ඇත. මම මෙතනින් මුදල් කියලා කොටු කරා. හරිද? මුදල් කියලා කොටු කරා. මෙතනින් මුදල් කියලා කොටු කරා. හරි? මුදල් කියලා කොටු කරා. ඊට පස්සේ කියනවා අපිට එදිනම රුපියල් 80000ක ලාභයක් සහිතව රුපියල් 80000ක ලාභයක් සහිතව මෙතනින් මම දාගත්ත 80000ක ලාභය 80000ක ලාභයක් සහිතව කාර්යාල උපකරණයක් 250000කට අත්පිට මුදල මේ 250000 කියන අත්පිට මුදලට විකුණපු ගාන 250000කට අත්පිට මුදලට සාධාරණකය අත්පිට මුදලට විකුණා ඇත. අත්පිට මුදලට විකුණනලු. හරිද? මෙම ගාන දෙන හා ෂෙයර් වල සුද්ධ ප්‍රතිපලස්ල වර්ෂයේ දේවල් පිට උණු කරන ධාරණ වටිනාකම 205කින් ඉහළ ගොස් ඇත. හරිද? දැන් මේ ගාන කරන්නේ 205කින් ඉහළ ගොස් ඇත. ධාරණ වටිනාකම කියලා කියන්නේ ෂෙයර් වෙනම ගිණුමක් ගිහිල්ලා නැහැ. මේක හොඳට අහගන්න ෂෙයර් වෙනම ගිණුමක් ගිහිල්ලා නැහැ. ෂෙයර් ගලපලා තියෙන්නේ කපා හැරීමේ ක්‍රමයක. ඒ කියන්නේ ෂෙයර් මේ ගිණුම තුලින්ම ගලපලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ෂෙයර් කොහොමද වාර්තා කරන්නේ? ෂෙයර් වාර්තා කරන්නේ වාර්ෂික ෂෙයර් වාර්තා කරන්නේ වාර්ෂික ෂෙයර් වියදම් ගිණුම. ෂෙයර් වියදම් ගිණුම හර ෂෙයර් වෙන් කිරීම ගිණුම බැර. එතකොට මේකෙදි කරලා තියෙන්නේ ෂෙයර් වෙන් කිරීම ගිණුම බැර වෙනුවට මේ ගිණුම ධාරණකේ මේ ගිණුම තමයි දාලා තියෙන්නේ. මේකල විදිහට කොහොමද කපා හැරීම කියන්නේ මේ ගිණුමට දාන්න. මම ආයෙ කියනවා ඔය කියලා තියෙනවා. 2018 4 එක දින නව මෝටර රථයක් අත්පිට මුදලට විකුණී ගෙන ඇත. එතකොට මම මෙතන කියනවා රවුන්ඩ් කරා. හරි? අත්පිට මුදලට විකුණී ගෙන ඊට පස්සේ කියනවා 250000ක විකුණුම් 80000ක ලාභයක් සහිතව 250000 විකුණුවා. ඒතකොට මම ඒක ධාරණකේ වලට 170. හරිද? මේක කිරිවැ හොය ඉන්න ඕනේ නැහැ. ඒක අපි මේක දාන්නේ ධාරණකේ. දැන් ෂෙයර් කපා හැරීමේ ක්‍රමයකට දාන්නේ. ඒ හින්දා මම මේකේ ඉස්සෙල්ලම ධාරණකේ දර කරනවා. ධාරණකේ දර කරනවා. හේතුව අපි මේක වාර්තා කරන්නේ කපා හැරීමේ ක්‍රමයකට. ධාරණකේ දැන් 170යි. හරිද? දෙවියන්ගේ පොරොන් ධාරණකේ තමයි බැල කරන්නේ. හේතුව අපි මේකේ කපා හැරීමේ ක්‍රමයට තමයි වාර්තා කරන්නේ. වෙන් කිරීමේ ක්‍රමයට දෙන්නේ යාල කියන කපා හැරීමේ ක්‍රමයට. හරි? එතකොට මේක ඉවත් කිරීමේ ගිණුම. හරි? මේක දැම්මා. ඊට පස්සේ මම ආයි මේකත් වාර්තා කරගන්නවා. හේතුව මේ විකුණන ලද මුදල 250000 විකුණන දේපල එකතු කරන විකුණන ලද මුදල ආයෝජන වල යන්න ඕනේ. ආයෝජන වල DPU විකුණන කියලා, DPU විකුණන කියලා, DPU විකුණන කියලා 250ක් ගන්න. ඒ කියන්නේ අපිට මුදල් ලැබෙනවා.
හරි මම ආයි කියනවා ඒක අනුව අපේ ධාරණයක 170 ධාරණකේ තමයි අපි මේ මම කිව්වා කපා හැරීමේ ක්‍රමයට වාර්තා කරන්න. එතකොට දේපල පිළිතුරු උපකරණ බැර 170යි දේපල පිළිතුරු උපකරණ බැර 170යි දේපල පිළිතුරු උපකරණ බැර 170යි ඉවත් කිරීමේ ගිණුම හර 170 වල ෂෙයා කරලා ආවිල්ලා තියෙන එහෙම තේරෙනවා නේද? හරි ඊට පස්සේ ධාරණකේ හරි ධාරණකේට 80ක් ලාභ කියලා 2,50,000ට විකුණලා 2,50,000ට විකුණලා කියන්නේ මේකට අපිට ආයෝජනය අපි කියන්නේ දේපල පිළිතුරු උපකරණ විකිණීමේ ලද මුදල 250යි ඒක මම දානවා දේපි විකිණීමෙන් ලද මුදල කියලා 250. මෙතනින් දාලා දෙනවා මේ විකිණීමෙන් ලද මුදල. එතකොට ඒක ඉවරයි ඒක හරියට ගන්නවා මේකත් ඉවරයි. මේක ලාභයේ වැඩක් නැහැ අපිට මුදලින් ලැබෙන එක නෙවෙයි ලාභය කියන්නේ. ලාභය කියන්නේ අපි ආදායම් ප්‍රකාශන මුදලින් ලැබෙන එක නෙවෙයි. මේ 250 තමයි මුදලින් ලැබෙන්නේ අපිට. හරිද? ඊට පස්සේ 170යි මේක වාර්තා කරලා ඊට පස්සේ කියනවා අපිට දාන්න වටිනාකම 250 ඉල්ලනවා. ඒකෙන් කියන්නේ මෙන්න මේ කතාව. මම මෙතන කියනවා 1000කට තිබ්බොත් 255කින් ධාරණගේ ඉහළ ගොස් ඇත. ඒ කියන්නේ වා නිකන් මෙතනට ගාණක් දාගන්න මේ වගේ ගාණක් එනවා. ඒ කියන්නේ 250කින් ඉහළ ගොස් ඇත 300කින් ඉහළ ගොස් ඇත. ඒකට වා කැමැති ගාණක් ලියා ගන්න උඩට. කැමැති ගාණක් ලියාගෙන ඒක අතර වෙනස බලන්න. දැන් මම ලියාගත්ත 1000 කියන එක. කැමැති ගාණක් වුණා. මට මෙතන 2000 ලියාගෙන එතකොට වැඩි කරනවා කියන්නේ 1205. ඔයාට ඕන 2000 ලියාගෙන 2205. ඔයාට ඕන 100 ලියාගන්න. එතකොට ආරම්භක ශේෂය 100යි. අවසාන ශේෂය 205ක් එකතු කරන්න. මම ලේසි 1000ක් ලියාගත්තා. හේතුව වැඩි වෙනවා කියලා කියන්නේ ආරම්භක ශේෂය අපි දාන්නේ නැහැ. ආරම්භක ශේෂය කීයක් තිබ්බද කියලා. අපි නිකන් උපකල්පනය කරලා ගානක් දානවා. 100ක් තිබ්බා. ගොඩක් වෙලාට එනවා ණයගැති විචලනය. ඒ කියන්නේ ණය හිමියෝ වැඩි වුණා. MCQ වල එනවා ණය හිමියෝ වැඩි වෙනවා. ණයගැති වෙනවා. එතකොට ඒ වෙලාවට නිකන් අගයක් ගන්නවා. ඔයා මෙතන අගය පොඩ්ඩක් ඉතින් ටාර්ගෙට් කරලා මොලෙන් හිතලා ගන්න ඉතින් 1000ක් ගන්න ලේසි ඉතින් මෙතන. 1000ක් තිබ්බ ආරම්භක ශේෂය 205කින් වැඩි වෙලා. හරි. එතකොට මම නිකන් ගත්තා. ඔයාට ඕන මෙතන 2000ක් තිබ්බා 2205කින් වැඩි වෙලා. මෙතන 2000ක් තිබිලා 2205 කියලා ගන්නත් පුළුවන්. එහෙම ගන්නත් පුළුවන් ඔයාට. ඔයාට ඕන මෙතන 100 ගන්නත් පුළුවන්. හරි. නමුත් වෙනස ඉන්න ඕන 25. ධාරණකේ වැඩි වෙනවා. එතකොට ආරම්භක ශේෂය අපිට දීලා නැහැ. ආරම්භක ශේෂය මම දානවා. මම ගත්ත ගාන 1000. ඔයා මෙතන 2000 ගත්තා. 2000 දාන්න. ආරම්භ ශේෂය 1000යි. එතකොට අවසාන ශේෂය 205කින් 205කින් වැඩි වෙලා. අවසාන වෙන්නේ 205කින් වැඩි වෙලා. අවසාන ශේෂය 1205යි. 1205. හරි. 1205 මේක ඔයාලට ලේසි වෙන විදිය නම මාකින් එකේ නම් මෙහෙම නැහැ. මාකින් එකේ කෙලින්ම බැලගත්ත 205ක් බැල කරලා තියෙන්නේ. හරි එහෙම කරත් හරි ඉතින් බැලගත්ත 205ක් බැල කරනවා කියන්නේ මේක මේ 205ක් බැලගත්ත 1205ක් බැල කරලා අර පැත්ත අපි 1000ක් දාලා අඩු කරලා තියෙන්නේ. ඔයාලට ලේසි වෙන විදියට ඔයාලට නැත්තම් පැටලෙන හින්දා මම කියනවා මේ මෙහෙම ගානක් දාලා ගන්න 1000යි 1205. නැත්තම් ඔයා 2000යි 1205 ඔයාට කැමති 10000යි එකට 205ක් එකතු කරලා 10205යි. අවුලක් නැහැ. හරි ඒ ඔයා කැමති ගානක් ඒක ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ධාරණකේ වැඩි වෙනවයි කියලා කියනවා. ධාරණකේ එතකොට 10 තිබ්බා මම 205ක් වැඩි කරගත්තා. එතකොට ආරම්භ ශේෂය 10යි කියලා දැම්මා. හේතුව අපි දැන් ඔයා ගන්න අරගෙන මුදලින් කියවපු එක. මුදලින් කියන්නේ අපි අන්තයක් මිලදී ගත්තා කියලා අපි කියනවා. අපිට අගේ කියන්නේ නැහැ. ඒ අන්තයක් මිලදී ගත්තයි කියලා කියනවා. අපිට අගේ කියන්නේ හරි. මම ආයෙ මුලින්ම මේක කරනවා. 2018 එකේ අන්තයක් මිලදී ගත්තා. ඒක මම මෙතන කොටු කරා ඊට පස්සේ 170 දානගෙන් දාන 80ක් තියෙන 250,000 විකුණුවා. ඒ විකුණුවා වගේ මම දැන් මෙතන දේවල් පිළිතුරු කරන්න විකිණීමේ ලද මුදල කියලා 250,000 ඊට පස්සේ දේවල් පිළිතුරු කරන්න තියෙනවා කපා හැරීමේ ක්‍රමයට ඉඳන් මේ 170 අඩු කරා ඊට පස්සේ මම විචලනය ගත්තා. මෙතන කියන්නේ එයාලා කියනවා වැඩි වෙනවා. ඒ ඕනම ගණන් දාලා මෙහෙම ගන්න පුළුවන්. ඔය ණයහිමි ණයගැති විචලනයක් මේ විදිහට දාලා ගන්න පුළුවන් ගානක්. ඕනට පැටලෙනවා නම් මේ විදිහට දාලා ගානක් ගන්න ප්‍රශ්නයක් නෑ. ණයහිමි ණයගැති විචලන ඒව ගන්න කොටත් මේ විදිහට ගානක් දාලා ගන්න. නිකන් ගැළපෙන අගයක් දාන්න. දැන් ඔයා මෙතන රින ගානක් දාලා ගන්න එපා හොඳේ 20ක් වගේ. 20ක් වගේ රින ගානක් දාලා ගාන අමාරු කරගන්න එපා. ඔයා 1000 වගේ දාන්න නැත්නම් 100 වගේ දාන්න ගැළපෙන ගානක් දාලා ගන්න. හරි. එතකොට මම 1000 දාලා 1205 දැම්මා. ඊට පස්සේ අපිට එච්චරයි අපිට දෙන්නේ. හරිද? එච්චරයි දෙන්නේ. තොරතුරු වලින් එච්චරයි දෙන්නේ. ඊට පස්සේ අපිට එච්චරයි අතරේක තොරතුරු වල එච්චරයි. ඊට පස්සේ අපිට ගාන විසඳ ගන්න පුළුවන්. හරි. මම හිතනවා දේපල පිළිතුරු කරන්න ගියම දාලා ඇති කියලා. හරි. හරි එහෙනම් ඊට පස්සේ මේ ගෙනුම් වලට හරියලා දාන්න එකින් එක එකතු කරලා මේ වලට දාන්න ඕනේ. හරි.
එහෙනම් තංගාල විනාඩි 5ක් දෙන්න මේ ගෙයුම් ටික සාරාංශ කරලා තංගාල දාන්න බලන්න මෙතනින් ඉගෙන ගෙයුම් දාගෙන ඉන්නේ මේ පැත්තට පුළුවන් කියන මුදල් ණය ගැටියන්ට අපි ගෙවන්න එපා. හරි. එහෙනම් විනාඩි 5ක් දෙන්න තංගාල සාරාංශ කරලා ගන්න බලන්න මේ ටික. මේ ටික දාන්න නාමද? හරි. විනාඩි 5ක් දෙන්න තංගාල ගන්න. හරි විනාඩි 5ක් දෙන්න තංගාල ගෙයුම් ටික මේ කරලා දාන්න බලන්න. හරි එහෙනම් මම ගෙයුම් ටික එකතු කරනවා මාත් එකතු කරලා මාත් එක හදමු ඉතින් මම විස්තර කරන්නේ හරි මෙන්න මෙතන එනවා 80යි 1380යි sorry මෙතන තව අපි ෂෙයා දැම්මේ නැහැ තව දෙයක් තියෙනවා මෙතන ෂෙයා දාන්න එපා ෂෙයා කපා හැරීමේ ක්‍රමයට යනවා නම් දේපල පිළිතුරු කරන ෂෙයා දාන්න ඕනේ මෙතන sorry ෂෙයා දාන්න ඕනේ ෂෙයා කපා හැරීමේ ක්‍රමයට යනවා ෂෙයා දාන්න 35 ෂෙයා අපිට 35ක් තිබ්බා මෙතනින් බලන්න අතිරේක තොරතුරු අංක 3 අතිරේක තොරතුරු අංක 3 කියනවා ෂෙයා 35ක් තියෙනවා මම කිව්වා ෂෙයා දාන්න එපා කපා හැරීමේ ක්‍රමයට දාන්නේ ෂෙයා වෙන් කිරීම මේක මම වෙනම යන්නේ නැහැ ඒක අපි දෙවිල පිළිතුරු කරන ගිරුමෙම දානවා ඒ කියන්නේ දෙවිල පිළිතුරු කරන ගිරුම බැල ෂෙයා කියනවා හර ඒකින්ද වාර්ෂික ෂෙයා දාන්න 35 මෙතන හරි වාර්ෂික ෂෙයා 35 මෙතන දාන්න වාර්ෂික ෂෙයා 35 මෙතන දාන්න හරි වාර්ෂික ෂෙයා 35 දාන්න හේතුව අපි මුදලින් මිලදී ගත්ත දේපල පිළිතුරු උපකරණ හොයාගන්න තමයි අපි ඒක කරන්නේ මුදලින් මිලදී ගත්ත දේපල පිළිතුරු උපකරණ හොයාගන්න තමයි අපි ඒක කරන්නේ මුදලින් මිලදී ගත්ත දේපල පිළිතුරු උපකරණ හොයාගන්න තමයි අපි ඒක කරන්නේ හරිද මුදලින් මිලදී ගත්ත දේපල පිළිතුරු උපකරණ හොයාගන්න තමයි අපි කරන්නේ එතකොට ෂෙයා හර ෂෙයා දේපල පිළිතුරු උපකරණ ගෙනුම බැහැ හේතුව කපා හැරීමේ ක්‍රමයට යන්නේ ඊට පස්සේ අපිට ශේෂ කරලා අපි ගණන් දෙක හොයාගමු 1380යි 1380යි එතන කියන්න කියන්න 1100 හරි 1100 ඒකත් කියනවා දෙයක් තමයි හරි එතකොට වෙනද ගෙවිය යුතු දැන වලින් මේ පැත්ත එකතු කරා 0යි 9යි 690යි 690න් 0යි 8යි 580යි එතකොට මේක එකම ටුටින් හරියක් දැම්මා මේක එකම ටුටින් හරියක් දැම්මා නායකයෙක් ලැබීම් තියෙනවා 1100 නායකයෙක් ලැබීම් තියෙනවා 1100 නායකයෙක් ලැබීම් තියෙනවා 1100 මේ ගිනුම ටුටින් හරියක් දැම්මා අපිට විකුණු නැහැ කියලා අපිට කිව්ව ඔක්කොම ණයට කියලා තිබ්බා අපිට විකුණු මුටින් ඉරිකෑල්ලක් ඇව්වා නායකයෙක් ලැබීම 1100යි මුදල් විකුණු ආහාර මුදල් පාලන විහාර නායකයෙක් කිව්ව බෑද එතකොට 1100යි නායකයෙක් ලැබීම 1100යි නායකයෙක් ලැබීම හරි නායකයෙක් ලැබීම 1100යි නායකයෙක් ලැබීම 1100යි හරි ඊට පස්සේ වෙළඳ කිව්ව යුතු දැන් ගිනුම ටුටින් හරියක් දැම්මා මුදල් පාලන කිව්ව බෑද වෙළඳ කිව්ව යුතු දැන් ගිනුම හරිය ඒ කියන්නේ නායකයෙක් හිමියන්ට ගෙවීම් තියෙනවා 580යි නෑ හිමියන්ට ගෙවීම් තියෙනවා අත්පිට ගෙවීම් නැහැ නෑ හිමියන්ට ගෙවීම් තියෙනවා 580යි 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 එතකොට මේ ගිණුමටත් තුලින් හරියක් දැම්මා මේ ගිණුම ගත්තා මේ ගිණුම තුලින් හරියක් දැම්මා මේ ගිණුම ගත්තා මේ ගිණුම දැන් ගිණුම තුලින් හරියක් දැම්මා මෙතන ගත්තා නායකයන්ගේ ලැබීම් තියෙනවා 1100යි නායකයන්ට ගෙවීම් තියෙනවා 580යි මේ ගිණුම තුලින් හරියක් දැම්මා එතනට ගත්තා ඊට පස්සේ මෙහෙම විදිහටම අපි මේව කරාම 60යි කරගත්ත වැඩි 60යි 45යි 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 45ක් එනවා හරිද 45යි 45යි මෙහෙම වියදම් මුදලින් ගෙවලා තියෙනවා මෙහෙම වියදම් මේ මෙතන මුදලින් ගෙවලා තියෙනවා මෙහෙම වියදම් 45යි මේ ගිණුම තුලින් හරියට දැන් හරි ඊට පස්සේ 45යි කියලා මම හිතනවා 45යි හරි නේද 45යි හරි ඊට පස්සේ ඒ ගිණුමත් හරි ඒ ගිණුමත් ඉතින් දේපල පිළිතුරු කරනවා දේපල පිළිතුරු කරනවා මම ශේෂ කරනවා බැලගත්ත වැඩි 7යි 3යි 1100යි 1410යි එතකොට 410ක් අර පැත්තෙන් ඉන්නේ 410යි එතන 1410යි 410යි අර පැත්තෙන් ඉන්නේ 410 එක දේපල පිළිතුරු කරන මිලදී ගේන
410ක දේපල මිලදී මොකද්ද මිලදී කියන්නේ 410ක දේපල මිලදී මොකද්ද මිලදී කියන්නේ 410ක දේපල හා පිළිගන්න මොකද්ද මිලදී කියන්නේ 410ක දේපල මිලදී මොකද්ද මිලදී කියන්නේ අම්සල් පාරකින් බෑ ඒතකොට දේපල මිලදී මොකද්ද මිලදී කියන්නේ DPU මිලදී කියන්නේ DPU මිලදී කියන්නේ දේපල මිලදී මොකද්ද මිලදී කියන්නේ 410යි දාන වාහන කරන්නේ දේපල මිලදී මොකද්ද මිලදී කියන්නේ මේ කියන්නේ මුදල් දාලා යාමක් ඒ කියන්නේ දේපල මිලදී කියන්නේ මුදල් පාරකින් මහර දේපල මිලදී මොකද්ද මහර මුදල් පාරකින් බෑ දේපල මිලදී මොකද්ද මහර මුදල් පාරකින් බෑ දේපල මහර ඒතර දේපල මිලදී මොකද්ද මිලදී කියන්නේ මෙතනින් දැන් මේ ගේම වලුනේ හරියන්නේ නැහැ හරිද එතකොට අපේ පෙර වැඩ ඔක්කොම ගිණුම් ටික හරිය මේකත් ගත්තා මම ගත්තු ටික ආයෙ කියන්න මෙතන 1100ක් ගත්තා මෙන්න මෙතනට ණයගැති ලැබීම මෙතනදී මුදල් ගෙවුවා ණයගැට මෙතන ඊට පස්සේ වියදම් ගෙවුවා වරහන් මුදල් පාලනය බැහැ හින්දා ගෙවු බඳු තියෙනවා 775යි 20යි ඊට පස්සේ දේපල බිඳු පොතන්න මිලදී ගෙනුම් තියෙනවා 510 මෙතනට ගත්තා අනිත් ටික යම්මයි ඊට පස්සේ වා මේක එකතු කරන්නේ එකතු කරන එක මහ ලොකු දෙයක් නෑ මම විනාඩි 5 දෙනෙක් අඟල එකතු කරනවා හරි අඟල එකතු කරන්න මම එකතු කරන්න ඔන්න බලන්න මෙතනින් ඉරි කැලක් ගැහුවා 1100 මම රටන් දුන්න කියන්නේ එතනින් අඩු කරනවා 35යි 12යි 625 හරිද 625 අඩු කරාම 5යි අමෙන් දෙකක් ගියාම 7යි අමෙන් 6 ගියාම 1300 තමයි ලැබෙනවා කියන්නේ ඔතේ එතකොට ධන උත්තරයක් ජනිත එතන ලියුව ජනිත මෙතන ලියුව ජනිත ඒකට ලකුණු දෙනවා මෙතන ලියුව ජනිත මෙතන ලියුව ජනිත ඊට ඒකෙන් අඩු කරන්න ඕන 95ක් මේ දෙක එකතු 15යි 90යි 95යි දැන් කියන්නේ 7යි 1280යි අඩු කරන්න නේ තියෙන්නේ 1100න් 625 කීයද 1100 625 අඩු කරා සෝරි එතකොට 375යි අනේක ඒක මම ටක් කරලා කියනවා මෙතන උත්තරේ 475යි 475යි ඒකෙන් මේක අඩු කරාම 380යි ඔව් 380 ජනිතනේ ධන උත්තරයක් නේ ජනිත මෙතන ලියුවා ජනිත හරිද ඊට පස්සේ ආයෝජන වල තියෙන්නේ දෙකයි ඉතින් මේ දෙක විතරයි ආයෝජන වල තියෙන්නේ දෙකයි එතකොට ඔයා ලියන්න ආයෝජන වලින් මොකද්ද යදව් ආයෝජන වලින් යදව් සුද්ධ මුදල් ප්‍රවාහය ආයෝජන වලින් යදව් සුද්ධ මුදල් ප්‍රවාහය මෙතන ලියන්න ඕනේ ආයෝජන වලින් යදව් සුද්ධ මුදල් ප්‍රවාහය මෙතන ඉගෙන යනවා ගෙලියන්න ආයෝජන වලින් යදව් සුද්ධ මුදල් ප්‍රවාහය කීයද ආයෝජන වලින් යදව් සුද්ධ මුදල් ප්‍රවාහය 160යි 260යි වරහන් 160යි 260යි වරහන් යදව් 160යි 160යි sorry 160යි යදව් ආයෝජන යදව් සුද්ධ මුදල් ප්‍රවාහය ඊට පස්සේ මූල්‍ය වලින් මොකක්ද දෙන්නේ ජනිතනේ පළවෙනි කියන්න මූල්‍ය වලින් ජනිත කීයද මම මෙතන ලියනවා ඔයාලා මෙතන ලියන්න හරිද මේක වහලා මෙතන ලියන්නේ කලින් ගානේ මම පැහැදිලි කරන්න ලියන්නේ ඒක මම යනවා 120යි 120යි දහනේ ඔව් ජනිත මූල්‍ය වලින් ජනිත කියන්න ඒකට ලකුණක් දෙනවා මූල්‍ය වලින් ජනිත 120යි මූල්‍ය වලින් ජනිත 120යි මූල්‍ය වලින් ජනිත හරි එතකොට පරිශ්‍රය තුල 380න් 160ක් අඩු කරලා 120ක් අඩු කරා කීයද අර 160 ධන අගයක් වෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම් දින නේද දේපල නේද දින නේද හරි හරි 510 හරි යදව් හරි ප්‍රශ්න තියෙනවා නේද හරි එතකොට 380න් 160ක් ගියාම 160ක් කියන 120ක් එකතු කරන්න සංකල්ප උත්තරේ කියන්නේ 340යි කීයද 340යි 340යි
ඔව් 340යි හරිද කියලා බලන්න ගන්න. එතකොට අන්තිම ශේෂය මේ දෙක එකතු කරලා 340යි 120යි 460යි 460යි. ඉතල මෙතන කියන්න ඕන ජනිත කියලා වර්ෂය තුල හරි නේද? මෙහෙයුම් වලින් ජනිත සුද්ධ මුදල් ප්‍රවාහය 380යි. හරිද? ඔරියොන්ද එහා පැත්තේ පොඩක් වැඩ හිඳ සද්දයක් එනවා. හරි මෙහෙයුම් වලින් ජනිත සුද්ධ මුදල් ප්‍රවාහය 380යි. හරි මෙහෙයුම් වලින් ජනිත සුද්ධ මුදල් ප්‍රවාහය 380යි. ආයෝජන වලින් යෙදවූ සුද්ධ මුදල් ප්‍රවාහය 160යි. මූල්‍ය වලින් යෙදවූ මූල්‍ය වලින් ජනිත සුද්ධ මුදල් ප්‍රවාහය 120යි. වර්ෂය තුල ජනිත 340යි. හරි ඔන්න මම මේක ටික මේක කරගත්තා. ඔන්න මම මාර්කින් එක දාලා කරනවා ලකුණු ටිකත් එහෙම වෙන් කරගන්න. ඔයාලට ලේසි ලකුණු දෙන විදිය පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් ඔය ලකුණු ටිකත් එහෙම වෙන් කරගන්න මම මාර්කින් එක ෂෙයා කරන්නම්. එහෙම එකක් තියෙනවා. හරි. ඔන්න බලන්න ලකුණු දෙන විදිය. හරි. ඔන්න බලන්න මම ලකුණු දෙන විදිය පැහැදිලි කරනවා. මේකත් එක්ක ඒකත් බලා ගන්නකො. අන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් සීමිත නිහාල් පොදු සමාගම මෙතනට උඩ ලියනවට ලකුණක් දීලා නැහැ. කමන්න නැහැ. මේ ගානේ දීලා නැහැ. හරි ගනුදෙනුකරන්ගේ ලද මුදල් වලට ලකුණු දෙකක් දීලා තියෙනවා. සැපයෙන් කරුණ සේවකයන්ට ගෙවූ මුදල්. ඒ කියන්නේ දෙකම එකතු කරලා දීලා තියෙන මෙතන. ඒ කියන්නේ මෙතන වෙනම දීලා තියෙන මෙතන ලකුණු හතරක් දීලා වෙනම දීලා තියෙන 580යි 45යි දෙක දෙක. අපි කියන්නේ 580යි 45යි. දැන් ඔයා දෙක දෙක කියලා මේකට දාන්න. 580ට 2යි 45ට 2යි වෙනම දෙනවා මෙතන. ඊට පස්සේ මෙහෙයුම් ක්‍රියාකාරයෙන් ජන්‍ය වූ සුද්ධ මුදල්. ඊට පස්සේ ගෙවූ බදු වල ටිකක් දීලා තියෙනවා. ගෙවූ ආදායම් බදු වල ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වේ මෙන්න මේ වචන ලියනකොට ලකුණු දෙනවා කියලා. ඔන්න බලන්න මෙතන ලකුණක් දීලා තියෙනවා. හරි. ඒතර 380 අපිට ආවා. හරි. 380 හරි. ඊට පස්සේ දේපල පෙරියත හා උපකරණ විකුණුම් 250යි. එතනට ලකුණක් දාගන්න. දේපල පෙරියත උපකරණ මිලදී ගැනුම් 410යි. එතනට ලකුණු 3ක් දාගන්න. වැරදි නම් අර ගිණුම් බලන්න හොඳද? මම පෙන්නන්නම් එක. පෙරවැඩ බලනවා. හරි. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් වල යෙදවූ සුද්ධ මුදල් ප්‍රවාහය 160යි. හරි වරහන් කරගන්න 160යි. ඊට පස්සේ කොටස් නිකුත් මේ ලද මුදල් 400යි ලකුණක් දාගන්න. යෙවූ ලාභාංශය තියෙනවා 60යි වරහන් ලකුණක් දාගන්න. ණය ගෙවීම් තියෙනවා 220යි මූල ක්‍රියාකාරකම් වල 1යි ලකුණක් දාගන්න. ඊට පස්සේ මෙතන මූල ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මෙතනට ලකුණක් දීලා තියෙනවා බලන්න. මම කිව්වා මේ ලියනවට ලකුණක් දෙනවායි කියලා වෙන. මෙතන තමයි මේ ලකුණු දීලා තියෙන්නේ. මෙතන තමයි මේ ලකුණු දීලා තියෙන්නේ. හරි ලියනවට ලකුණක් දෙනවා. ඊට පස්සේ කාලච්ඡේදයේ සඳහා ජනිත සුද්ධ මුදල් ප්‍රවාහය 340යි. ඒක අපිට ආවා 340යි මෙතන බලා ගන්න. 340යි. බලන්න 340 අපිට ආවා. අන්තිම උත්තරේ 460යි. ලකුණක් දීලා තියෙනවා. හරි. ලකුණක් දීලා තියෙනවා. අන්තිම උත්තරේටත් මෙතනට ලකුණක් දීලා තියෙනවා. හරි. ඔන්න බලන්න ලකුණු වෙන් කරන විදිය. හරි එහෙනම් මම පෙරවැඩ ටිකක් කරලා දෙන්නම්කෝ. පෙරවැඩ කරොත් ඒකට ලකුණු දෙනවා. හරි. නේද? ඔයා කරන පෙරවැඩ වලට ලකුණු තියෙනවා. දේපල විදිහට පොතන වල ලකුණු තියෙනවා. මෙහෙයුම් පියදම් වලට බලන්න. ඒකට ලකුණු තියෙනවා. හරි. ඒ ටිකයි ඉතින් මේ වැරදින පෙරවැඩ බලලා ලකුණු දෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකයි මම කියන්නේ පෙරවැඩ පොඩ්ඩක් පැහැදිලිව කරලා ඉන්න. එතකොට වාද සමහරවිට මේකේ උත්තර වැරදුනත් මේක දෙන ලකුණු වලින් මේක තුනක් දුන්නා නම් දෙකක් විතර හම්බේවාට පෙරවැඩ බලලා. හරි. ඔන්න අපිට ආපු උත්තරේ බලන්න මෙතන 460යි අන්තිමට ආපු උත්තරේ. ඔන්න අපිට ආපු උත්තරේ මම පෙන්නන්නම්. ඔන්න අපිට ආපු උත්තරේ මෙන්න 460යි. හරි. නේද? 460යි 340යි මේක තියෙන්නේ. අන්න අපිට ආපු උත්තර ටික හරි ඔයාලා ලකුණු වෙන් කරගන්න. හරි. එහෙනම් අපි ලකුණුත් වෙන් කරගන්න එකත් එක්කම ඕන ලකුණුත් වෙන් කරගන්න. ලකුණුත් එක්ක බලන්න වාගේ ලකුණු දැන් ඔයා තනියම මේක හදලා බලන්න තනියම try කරන්න මේ ගොඩයන් මාගේ මාත් එක්ක කොච්චර කරත් ඔයා තනියම වැඩ කරන්න නැතුව වාගේ මේක කොට දාන්න මාත්. හරි. දැන් කල්පනා කරන්න ඔයා දැන් ඒ ලෙවල් ජීවිතේ පටන් ගන්න අවුරුදු 2කමාරක් වගේ කාලයක් වෙනවා.
දැන් අන්තිම මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා මහන්සි වෙන්නේ නැත්නම් මේ ටිකේ ඔයා මහන්සි වෙන්නේ නැත්නම් වැඩක් නැහැ ඉතින් කොච්චර කරත්. හරි. අන්තිම සතේට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අන්තිම දැන් ඔයා A level එක මැරතන් එකක් කියලා හිතුවොත් A level එක මැරතන් එකක් කියලා හිතන්නකෝ. එතන මැරතන් එක සමහර අය මුලදී ස්පීඩ් දුවනවා. සමහර අය මුලදී පාට් ස්පීඩ් දුවනවා. ඒ කියන්නේ ආයෙ ඒක පටන් ගන්නකොට ගැම්මෙක් කරනවා. පස්සේ මහන්සියෙන් අත්තරලා දානවා. සමහර අය මැරතන් එක පටන් ගන්න හැදී මුලදී එමින් පටන් අරන් දැන් ස්පීඩ් දුවනවා. අන්න ඒක තමයි හරි. දැන් ස්පීඩ් දුවන කාලය. දැන් ඔයා වැඩ කරන කාලය. අනදාගෙන වැඩ කරන්න. අරමුණක් ඇතුළේ මේක වෙන්න මහන්සි වෙලා දැන් තමයි වැඩ කරන කාලය. දැන් ඔයා කරන්නේ ඒ ලවල් පටන් ගන්නකොට ගැම්මෙන් පටන් ගත්තා. ඒක ගැම්ම නැහැ. ගැම්ම නැහැ. ඒ ගැම්ම දැන් තමයි එන්න ඕනේ. දැන් තමයි මැරතන් එක පටන් ගන්න. ස්ටාර්ට් කරන. ඒ කියන්නේ දැන් මැරතන් එකක් දුවන එක ලේසි නෑ නේ අන්තිම ටික දැන්. දැන් තමයි ස්පීඩ් පටන් ගන්න. ඕනේ නැත්තම් ඔයා දැන් 1000ක් දුවලා ඔයා 900 ගණන් 800 ගණන් සමහරවල් අන්තිම වෙන්නත් පුළුවන්. ඒ හින්දා දැන් තමයි මැරතන් එක පටන් ගන්නේ. දැන් තමයි ඔයා වැඩ කරන්න ඕන කාලය. දැන් ඔය කොච්චර වැඩ කරත් මේ අන්තිම කාලේ වැඩ කරන ටික තමයි ඔයාගේ ප්‍රතිඵලය වලපාන්නේ. ඒ හින්දා ජීවිතේ නාස්ති කරගන්න කො මේකේ උපරිම මහන්සි වෙලා කොහොමද ජීවිතේ කොට දාගන්න. එහෙනම් මම මෙතනින් නවත්තනවා.